කුඩා හෝ මධ්‍යම පරිමාණයේ ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ ව්‍යාපාරයක් කරනකොට සමහර විට ඔබ මේ දවස්වල හිතනවා ඇති ඔබේ ව්‍යාපාරය කොහොමද පුළුල් කරගන්නේ කියන එක. එහෙම නැත්නම් ඔබේ වෙළඳපොළ කොහොමද පුළුල් කරගන්නේ කියන එක. ඊට අමතරව ඔයගොල්ලෝ හිතනවා ඇති කොහොමද අපිට පුළුවන් වන්නේ ජාත්‍යන්තර වෙළඳපොළට ළඟා වෙන්න හැකියාවක් හොයාගන්න කියන එක. ඉතින් අද ඉඳලා අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ එහෙම අපිට ජාත්‍යන්තර වෙළඳපොළට යන්න පුළුවන් ක්‍රමවේදය කොහොමද ගොඩනගා ගන්න කියන එක. ඊට අමතරව අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල තුළින් අපේ දැනට පවතින වියදම් අඩු කරලා කොහොමද කාර්යක්ෂම ලෙස මිල අඩු කිරීම තුළ අපි කොහොමද අපි හොඳ ආයතනයක් වගකීමක් සහිත ආයතනයක් පවත්වාගෙන යන්නේ කියන එක. ඉතින් ඒකට තියෙන එක විදිහක් තමයි පරිසර හිතකාමී නිෂ්පාදනය කරනවා කියන එක. ඉතින් පරිසර හිතකාමී නිෂ්පාදනයන්තරට ජාත්‍යන්තරව පවතින ඉල්ලුමත් එක්ක බලද්දී අපිට මේක හොඳ අවස්ථාවක්. ඉතින් අද ඉඳලා අපි ඒ සඳහා කොහොමද අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ගත්තාම අපි හුඟක් ව්‍යාපාරවල සුළු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ඒ වගේම ලොකු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබ ආයතනය ගත්තාම අපිට තිබෙන හැමත ඔබට තිබෙන ප්‍රශ්න මේ වගේ වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පවතින ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒ භාණ්ඩයේ තත්ත්වය ජාත්‍යන්තර මට්ටමක නැති වෙන්න පුළුවන්. එතකොට ඒ භාණ්ඩයේ තත්ත්වය ඔයා සමග තරඟකාරීකරුවන් එක්ක ගත්තී ඔබ ඒ මට්ටම නැති වෙන්නට පුළුවන්. ඔබ සේවාවක් කරනවා නම් ඒකත් ඒ විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එක නිෂ්පාදනයක් කරන්න යන වියදම හුඟක් වැඩි වෙන්නට පුළුවන්. ඒ අධික මිල කියන එකත් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර විට ඔයාලට දන්නේ නැතුව ඇති මොනවද තියෙන නීති රීති. රටේ තියෙන නීති රීති මොනවද? සමහර විට හැමදාම ඔයගොල්ලන්ට නොයෙකුත් නීති රීති වලින් ප්‍රශ්න වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතන වලට ඔබ හරියාකාරයට අවශ්‍ය නීති රීති වලට අනුගත නොවීම නිසා ඔබට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔබේ තිබෙන ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපි ආයතනයක් පවත්වාගෙන අපි ඉන්නේ මේ ලෝකයේ තුල සම්පත් ඌනතාවයක. සම්පත් ඌනතාවයක් කියලා අපි අදහස් කරන්නේ සම්පත් අපිට තිබෙන ප්‍රමාණය බොහොම සීමිතයි. ඒ සම්පත් කියලා ගත්තා අපිට අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන බල ශක්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ජලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන මානව සම්පත වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ගත්තාම ලොකු හිඟයක් පවතිනවා අපි ගත්තාම වෙළඳපොළ තුල. ඉතින් ඒකත් ඔබට කිසියම් වූ ප්‍රශ්නයක් ඇති කරනවා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි ඉන්නේ තාක්ෂණ ලෝකයක. ඒතකොට මේ තාක්ෂණයේ දියුණු වීම සමග අපිට සමහරයට අලුත් දේවල් පිළිබඳව දැනුම අපිට ළඟා වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් දෙයක් අපි හිතන්න විදියක් නැති වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන අඩුපාඩුවක් වෙන්න පුළුවන් අපිට දැනට තිබෙන දැනුම අපිට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් අපි හැමෝම කතා කරන පරිසර හිතකාමී නිෂ්පාදන හොඳයි කියලා. පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වෙළඳපොළක් තියෙනවා කියලාත් ඔයගොල්ලෝ සමහරට අහලා තියෙනවා. හැබැයි ලොකුම ප්‍රශ්නයක් අපි දැකලා තියෙන්නේ මේ අපේ රට තුළ ගත්තාම ඒ පරිසර හිතකාමී ක්‍රමවේද මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දා අපි හිතනවා මේක හුඟක් අමාරු දෙයක් සහ මේකෙන් අපිට තිබෙන අවස්ථාව මේ ඔපචුනිටි එක මොකක්ද කියලා අපි නොදැනගන්නකම හින්දා අපිටම පාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් මේවා අපි තුළ අපි සාමාන්‍යයෙන් සුළු හෝ මධ්‍ය පරිමාණ ඒ වගේම විශාල ව්‍යාපාරයක් කරන උනත් ඔබ නිෂ්පාදනය කරන ආයතනයක් වුණත් ඔබ කිසියම් වූ සේවාවක් සපයන ආයතනයක් වුණත් ඔබට මේ වගේ ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට අපිට ගන්න පුළුවන් එක ක්‍රමවේදයක් තමයි පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට යොමු වෙනවා කියන එක. ඒතර පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට යොමු වෙනකම් ඔබලා හිතන්න පුළුවන් කොහොමද මේ හැම එකටම මේකෙන් උපකාර වෙන්නේ. උදාහරණයක් විදිහට අපි කියනවා අධික මිල අඩු කරගන්නට පුළුවන් කියලා. ඔව් ඇත්තටම පරිසර හිතකාමී නිෂ්පාදනයත් තුළින් අධික වියදම අඩු කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? අපි පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට ආවහම ප්‍රධාන වශයෙන් අපි යොමු කරනවා අපේ අවධානය අපේ අමුද්‍රව්‍ය වේස්ට් වෙන එකම නැත්නම් නාස්ති වෙන ප්‍රමාණය කොහොමද අපි අවම කරන්නේ කියන එක. අපි හිතමු අපි 10%කින් අමුද්‍රව්‍ය නාස්ති වෙන ප්‍රමාණය අඩු කරගත්තා කියලා. එතකොට අපිට නිෂ්පාදන වියදම අතර අමුද්‍රව්‍ය සඳහා යන වියදමේ 10%ක් අපිට අඩු කරගන්නට පුළුවන්. එතකොට ආගේ මිල අඩු වෙලා යනවා. ඊට අමතරව අපි හිතමු බල ශක්තිය අපි ඉතුරු කරනවා කියලා. අපි හිතමු යුනිට් 100ක් අපි ඉතුරු කරනවා මාසයකට කියලා. ඒතර මිනිත් 100කට යන මුදල අපි රුපියල් 1500ක් නම් රුපියල් 1500 අපි නිෂ්පාදන වියදමෙන් අඩු වෙනවා.
ඒ වගේම අපිට සමහර වෙලාවට නීති රීති තියෙන්න පුළුවන්. તો නීති රීති වලට අපි අනුගත යුතුල නීති රීති කඩ කිරීම හින්දා අපිට වෙන සමහර අඩුපාඩු අපිට නැති කර ගන්නට පුළුවන්. ඒ වගේම පරිසරිතකාම නිෂ්පාදනයක් ගැන කතා කරද්දී හැම වෙලෙම කතා කරන්නේ කොහොමද හොඳ අමුද්‍රව්‍යයකින් හොඳ භාණ්ඩයක් හරි සේවාවක් නිෂ්පාදනය කරන්නේ නාස්තින් ආමන විදිහට. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපේ නිෂ්පාදනය කරන භාණ්ඩය එහෙම නැත්නම් අපි සිදු කරන බල සර්විස් එකකට සේවාව තත්ත්වයේ වශයෙන් ගත්තාම ඉහළ මට්ටමකට අපිට ගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගත්තාම මේ පරිසර හිතකාමී නිෂ්පාදනය කියලා කියන්නේ මේ අපිට දැවෙන දැනට තියෙන ප්‍රශ්න වලට හොඳ විදිහේ විසඳුමක් අපිට හොයාගන්නට පුළුවන් කරන තියෙනවා. ඉතින් හැබැයි පරිසර හිතකාමී නිෂ්පාදන ගැන කතා කරපුවම සාමාන්‍ය සමාජය තුළ මට සාමාන්‍ය ශාස්ත්‍රය තුළ පවතින ප්‍රශ්නයක් තමයි ඒක තුළ තිබෙනවා වැරදි මත කීපයක්. එක වැරදි මතයක් තමයි පරිසර නිෂ්පාදනය කියන එක ගත්තාම අපි හැමදේම අන්තයකට මුලින්මම යා යුතුයි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි සමහර වෙලාවට අපි කියන අපි හැමදේම කාබනික ද්‍රව්‍ය බවට පත් කර ගන්න ඕනේ කියලා. හැබැයි එහෙම පරිසර හිතකාම නිෂ්පාදන ආරම්භයේදීම අපි එහෙම තැනකට යන්න උත්සාහ කරනවා කියන්නේ අපි සැලසුම් කරන්නේ සමහරලාට අසමත් වීමට. අපිට කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පියවරෙන් පියවර අපිට බලන්න පුළුවන් මේක අපි පරිසරිතකාමී තත්ත්වය කොහොමද අපි ඉහළ නංගන අපේ නිෂ්පාදනය තුළ එහෙම නැත්නම් අපි නිෂ්පාදනය කරන භාණ්ඩය සහ අපි නිෂ්පාදනය කරන ක්‍රියාවලිය තුළ කොහොමද අපි පරිසර හිතකාමීත්වය වැඩි කරන්න කියන එක. මේක ඇත්තටම ගුවොත් දීර්ඝකාලීන කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝකාලීන අප්‍රෝච් එකකින් කරන්න පුළුවන් දෙයක්. දෙවෙනි එක තමයි මේකට හුඟක් මිල මුදලක් වැය වෙනවා. එහෙම නැත්නම් මේකට හුඟක් මේ පරිසර හිතකාමී නිෂ්පාදනයක් කරා යන්නට එහෙම නැත්නම් පරිසර හිතකාමී සේවා සපයන ආයතනයක් බවට පත් කරන්නට යද්දී අපිට අධික මිලක් යනවා කියන එක තමයි ඊළඟ. ඇත්තටම අධික මිලක් යනවා කියන එක ගත්තාම එහෙම අධික මිලක් යාමට අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි සමගක් වෙලාවට පරිසර හිතකාමී දෙයක් නිෂ්පාදනය කරනකොට ඒක තුලින් අපිට පරිසරයට වෙන හොඳ වගේම පරිසරයට සිදුවෙන යහපත් බලපෑම් වගේම ව්‍යාපාරික වශයෙන් ගත්තාම අපිට ආදායම් වශයෙන් වියදම අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි ආදායමක් ලැබෙන ක්‍රමයක හදන්න පුළුවන්. එතකොට එම් බලපුවම ඇත්තටම අපි සමහරට වේදම් කරන පොඩි ප්‍රමාණය වැඩි ප්‍රතිලාභයක් අවසානයේ ලැබෙනවා වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපිට ඕනම ආයතනයක් අපි මුලින්ම පටන් ගත්තී පරිසරිතකාමී ආයතනයක් බවට පත් කරගත්තී අපි කියනවා ක්වික් වින්ස් තියෙනවා කියලා. ක්වික් වින්ස් කියලා කියන්නේ එහෙම නැත්නම් low hanging fruits කියලා කියන එක. කියන්නේ අපි පොඩි දෙයක් කරලා ඉතා කෙටි කාලයකින් ඒ වියදම පේව ගන්න පුළුවන් සහ ලොකු අපිට අපේ තියෙන බජට් එක ඇතුළත අපිට තියෙන වියදම් අපිට තිබෙන මිල මුදල් වල අනුව අපිට භාවිතා කරලා ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකට එහෙම ක්‍රමානුකූලව යද්දී දීර්ඝ කාලීනව ගත්තාම අපේ ව්‍යාපාරය දියුණු වෙනවා, ඊට ආයතනය දියුණු වෙනවා. ඒ සමගාමී අපිට ලැබෙන ආදායම් වැඩි වෙනවා. ආදායම් වැඩි වෙනකොට අපිට වැඩි ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න එහෙම නැත්නම් ආයෝජනය කරන්න පුළුවන් වෙනවා පරිසරිතකාමී නිෂ්පාදනයක් දුරට තවදුරටත්. ඉතින් මේක ඒින්ද අර විශාල මුදලක් යනවා කියන තැන ඒකේ ලොකු වැරද්දක් තියෙනවා. ඒක වැරදි මතයක් අපි සමාජය තුළ තියෙනවා. තුන්වෙනි එක තමයි අපි හිතනවා අපිට දැනුම නැහැ කියන එක. ඔව් ඇත්තටම සමහර විට අපිට මේ සඳහා දැනුම නැති වෙන්න පුළුවන්. හැබැයි මේ දැනුම ලබා ගන්න හුඟක් සෝසස් තියෙනවා. එහෙම නැත්නම් ඒවට කියන ප්‍රභාවයන් ඕන තරම් තිබෙනවා. ඒකුත් ආයතන තිබෙනවා, රජ ආයතන තිබෙනවා, පෞද්ගලික ආයතන තිබෙනවා. ඒ වගේම නොයෙකුත් වැඩසටහන් තියෙනවා. ඒ වගේම උදව් කරන්න පුළුවන් කණ්ඩායම් සිටිනවා. ඉතින් අපිට මේකට ඇත්තටම ඕනිකම තියෙනවා නම් ඒ අවශ්‍ය දැනුම ලබා ගැනීමේ හැකියාව එහෙම නැත්නම් අපිට ඒකට අවශ්‍ය කරන උදව් ලබා ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. ඒක එකම අවශ්‍යතාවය වෙන්නේ අපි මෙහෙම නිෂ්පාදනය කරලා යනවා කියලා හිතාගෙන අපි ඒකට පළවෙනි ස්ටෙප් එකේ අදහස අපිට අරගෙන අපි පළවෙනි ස්ටෙප් එක විදියට එවන්නවා අපි පටන් ගන්නවා කියලා හොයන්න ගත්තා නම් අපිට අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය කරන දේවල් තියෙනවා. හතරවෙනි එක තමයි පරිසර නිෂ්පාදන කරා යද්දී අපි හිතන වැරදි මතයක් තමයි මේකත් එක්ක අපේ නිෂ්පාදන වියදම ඉහළ යනවා කියන අදහස. නැත්නම් අපේ භාණ්ඩයට ලොකු මිලක් අපිට දෙන්න වෙනවා මේකේ වියදම් පාලනය කරගෙන වියදම් ඇති කරන. ඇත්තටම මම මුලින් කිව්වා වගේ එහෙම අධික මිල භාණ්ඩයේ මිල වැඩි කිරීමේ අවශ්‍යතාවය හුඟක් වෙලාවට අපිට එන්නේ නැහැ. පරිසරිතකාමී නිෂ්පාදනයන් කරා යද්දී අපිට තියෙන වියදමට අපිට එහෙම නැත්නම් ඊට අඩුවෙන් පවා දෙන්න හැකියාවක් ලැබෙනවා. මොකද මේ අපි පරිසර වෙනුවෙන් කරන දෙයක් තුළ අපිට ලැබෙන ප්‍රතිලාභයක් හින්දා අපි තුළ තිබෙන සමහර වැරදි මතින්ද අපි හිතනවා අපිට
මේ පරිසර හිතකාමී නිෂ්පාදනයක් කරා යන්නට විතර පරිසර හිතකාමී සේවාවක් සපයන ආයතනයක් බවට පත් කර ගැනීමට අපිට හැකියාවක් නැහැ කියන එක. ඇත්තටම ගත්තොත් අපි හරි විදියට පටන් ගත්තොත් අපි ඉන්න තැන අදාළමනේ අපි දැනට පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා වෙන්න පුළුවන්. අපිට ලොකු ප්‍රාග්ධනයක් නැති වෙන්නත් පුළුවන්. මොකද අපේ වර්කින් කැපිටල් එක බොහොම පොඩි වෙන්නට පුළුවන්. මොකද අපි ගාව තිබෙන මිල මුදල් ප්‍රොඩියන අපි දෙන ආයතනය වැඩ කරන සේවකයන් ගත්තොත් පුට්ටා පොඩි ප්‍රමාණයක් වෙනවා වෙන්න පුළුවන් ඉන්නේ. ඒත් අපි ගත්තත් අපි යන්ත්‍ර සූත්‍ර ගත්තොත් ඒ යන්ත්‍ර සූත්‍ර ලෝකේ හොඳම යන්ත්‍ර සූත්‍ර නොවෙන්න පුළුවන් අපි ගාව තියෙන්නේ. දැනට ඇත්තටම අපි තුල සමහර විට පරිසරයට හානි වෙන දේවල් තියෙන්නත් පුළුවන් අපේ ව්‍යාපාරයක් තුල. අපිට ආයතනය තුල. ඉතින් අපි ඒ වුණාට එහෙම කියලා ඒක අපිට බාධාවක් කරගන්න. එහෙම නැත්නම් ඒක පරිසරිතකාම නිෂ්පාදනයක් කරන්න නොයන්නට දෙයක් කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ගමන ගත්තා අපි කියනවා continuous improvement. එහෙම නැත්නම් අපි කියනවා මේ ක්‍රමානුකූලව අපි දියුණුවෙන් දියුණුවට පත් වෙනවා කියන එක. ඒකෙන් අපි අදහස් කරන පරිසරයට වෙන බලපෑම අවම කරන ගමන් අපි ආයතනයක් විදිහට අපේ ආයතන ස්ථාවරත්වය වැඩි කරගෙන යන ගමනක් විදිහට තමයි මේක කරන්නේ. ඒ හින්දා අර තියෙන වැරදි මත වලින් අපි එළියට ආවොත් අපිට පරිසර හිතකාමී ආයතනයක් බවට හරි පරිසර හිතකාමී නිෂ්පාදනයක් හරි සේවාවක් අපයන්ට අපිට හැකියාව තිබෙනවා. ඉතින් අපි මින් ඉදිරියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ හරිත නිෂ්පාදනයක් කරා යන්නට අපිට භාවිතා කරන්න පුළුවන් ටූල් 4ක් ගැන. එහෙම නැත්නම් අපි ඒ කොහොමද පියවරෙන් පියවර යන්නේ කියන එක මේ කොහොමද අපි පරිසරිතකාමී ආයතනයක් බවට පත් කරනවා. අපි නිෂ්පාදන පරිසරිතකාමී නිෂ්පාදනයන් බවට එහෙම අපේ සේවාවන් පරිසරිතකාමී සේවාවන් බවට පත් කරන්නට අපි මොනවද අපිට කරන්න පුළුවන්? මොන වගේ ටූල්ස්ද අපිට පාවිච්චි කරන්නට පුළුවන් කියන එක ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර පළවෙනි එක අපි කතා කරන්නට යනවා අපි කියනවා EMS එක නේද environmental management system එකක්. එහෙම නැත්නම් පරිසර කළමනාකරණ පද්ධතියක් අපි ආයතන තුල පවත්වනවා. මොකද කළමනාකරණය තමයි ඉතාමත් වැදගත්. කළමනාකරණය කියලා අපි කියලා කියන්නේ අපිට පවතින සීමිත සම්පත් වලින් අපිට අවශ්‍ය කරන ඉලක්කයන් කරා ගමන් කරන්නට අපි කොහොමද ඒක සකස් කරගන්නේ? ඒ අපි දින සම්පත් කොහොමද අපි මනවින් සකසාගෙන මනවින් පුහුණු කරගෙන අපි කරගෙන යන්නේ කියන එක තමයි එතන අපි අදහස් කරන්නේ. එතකොට අපි පරිසර හිතකාමී ආයතනයක් බවට පත් කරන්නට නම් අපිට ෆවුන්ඩේෂන් එක විදියට එහෙම නැත්නම් අඩිතාලම විදියට අපිට අවශ්‍ය කරනවා ඉතාමත්ම ස්ථාවර පරිසර කළමනාකරණ පද්ධතියක්. ඉතින් මේකට අන්තර්ජාතික ස්ටෑන්ඩඩ්ස් එහෙම නැත්නම් සම්මතයන් තියෙනවා. ඉතින් ඒ ISO 14001 කියන්නේ එහෙම සම්මතයක් ඔයගොල්ලෝ දැකලා සමහර ආයතනවල ගහලා තියෙනවා. දැන් කියන ඒගොල්ලෝ ISO 14001 සම්මානයක් ලැබුවා. මෙහෙම සහතිකයක් ලබා ගත්තා. ඒ සහතිකයේ කියන එකෙන් අදහස් කරන්නේ අපේ ආයතනය තුල පරිසරයට හිතකාමී වෙන විදිහට පරිසර කළමනාකරණ පද්ධතියක් පිහිටවල තියෙනවා කියන එක. එතකොට මේ පරිසර කළමනාකරණ පද්ධතිය තමයි අපි අරගන්න අපි ෆවුන්ඩේෂන් එක විදිහට අපි ඉස්සරහට පරිසර කළමනාකරණ පද්ධතියක් ගැන කොහොමද ආයතනය තුල හත්පාත්වාගෙන යන්නේ කියලා කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා ක්ලීනර් ප්‍රොඩක්ෂන්. නැත්නම් පිවිතුරු නිෂ්පාදනය. පිවිතුරු නිෂ්පාදනයේදී අපි අදහස් කරන්නේ හුඟක් වෙලාවට අපිට තියෙන නාස්ති එහෙනම් අපි කියනවා වේස්ට්. ඒක අපිට වෙන්න පුළුවන් සොලිඩ් වේස්ට් එකක් වෙන්න පුළුවන්, ලික්විඩ් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වායුමය එකක් වෙන්න පුළුවන්. ඒ මොකක් හරි වේස්ට් එක අපි හුඟක් වෙලාවට අපි ඒක හැදුනාට පස්සේ ඒක කොහොමද අපි ඩිස්පෝස් කරන්නේ? නැත්නම් වියදම් කරලා කොහොමද අපි ඒක පාලනය කරන්න කියලා උත්සාහ කරන්නේ. ක්ලීනර් ප්‍රොඩක්ෂන් එකේදී මෙතන වෙනස තමයි අපි නිෂ්පාදනය කරන්නට ඉස්සෙල්ලා අපි හිතනවා කොහොමද අපෙන් වෙන්න පුළුවන් නාස්ති නවම කරගන්න කියන එක. එහෙම නැත්නම් අපි වඩා පරිසර හිතකාමී විදිහට සැලසුම් කරන්නේ කොහොමද? අපේ තියෙන processes කියන එක තමයි එතන කතා කරන්නට. ඒකත් අපි කතා කරනවා. මොකද අපිට අදිතාලම හම්බුනාට පස්සේ පරිසර කළමනාකරණ පද්ධතියෙන් ක්ලීනර් ප්‍රොඩක්ෂන් එකට අපිට ફોකස් කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි තව කතා කරනවා දැනට ලෝකේ කතා කරනවා චක්‍රීය ආර්ථිකයක් නැත්නම් circular economy කියලා එකක්. එතනදී අපි කරන්නේ මොකද අමුද්‍රව්‍ය බොහොම අඩුයි අපිට තිබෙන ද්‍රව්‍ය බොහොම අඩුයි. ඒ නිසා මැටීරියල්ස් වල අඩුපාඩු හින්දා අපිට නිෂ්පාදනය සමග යන දේ නිෂ්පාදනයෙන් පස්සේ නැවත අපි කොහොමද අපේ ආයතනයේටම අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්නට පුළුවන් ක්‍රමවේදයන් මොනවද තියෙනවද අපිට අලුතෙන්ම අමුද්‍රව්‍ය ගන්නෙ නැතුව අපිට පුළුවන් ද රීසයිකල් කරපු එහෙම නැත්නම් නැවත පාවිච්චි කරපු දෙයක් ඒක සඳහා අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවද කියලා අපි ඒ ගැන කොහොමද කරන්න පුළුවන් මොන වගේ දේවල්ද ලෝකේ කරන්න කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඊට පස්සේ ඔයගොල්ලෝ හැමෝම අහලා ඇති අපි හැමෝම කතා කරනවා හරිතාගාර ආචරණය එහෙම නැත්නම් දේශගුණික විපර්යාස ක්ලයිමේට් චේන්ජ් කියලා කියනවා. අතර ක්ලයිමේට් චේන්ජ් එක වගේ දෙකකින් ලොකු අපිට බිස්නස් රිස්ක් එකක් ව්‍යාපාරික අවදානමක් තියෙනවා. ඉතින් අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ? ඒකට අපි මොන වගේ දේවල්ද වෙනස් ආකාරයෙන් කරන්නේ? අපි කොහොමද පැරිස් ඇග්‍රීමන්ට් එකට සපෝට් කරන්නේ? අපි මේ ගෝලීය උෂ්ණත්වය අඩු කරන්න ව්‍යාපාරයක් විදිහට අපි දෙන දායකත්වය කොහොමද අපි අවම කරන්නේ? ඒකට දෙන බලපෑම අපි සම්පූර්ණයෙන්ම නැති කරන්නේ කොහොමද? ඒක වගේ දේවල් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ಜಾති හතර එහෙම නැත්නම් මේ ටූල්ස් හතර ගැන අපි ඉදිරි වීඩියෝ වල ඕගොල්ලන් එක්ක කතා කරන්නට ෂෙයා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේකේ අරමුණ තමයි අපි ඕගොල්ලන්ට පුළුවන් ඔය බලන ඕනෙම කෙනෙකුට පුළුවන් ඕගලන්ගේ ආයතනය තුල මේ දේවල් මේ ටූල්ස් ඇප්ලයි කරලා පරිසර හිතකාමී නිෂ්පාදන ආයතනයක් බවට එහෙම නැත්නම් සේවා සපයන ආයතනයක් බවට පත් කරගන්නට එහෙම පරිසර හිතකාමී නිෂ්පාදන ආයතනයක් හරි සේවා ආයතනයක් බවට පත් කරගතහොත් අනිවාර්යයෙන්ම අපි ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්න ගොඩකට අපිට විසඳුම් හොයාගන්න පුළුවන් වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදියට අපෙන් වෙන පරිසරයට වෙන බලපෑම අවම කරගන්නටත් පුළුවන්. ඊට අමතරව ව්‍යාපාරයක් විදියට අපි වගකීමක් සහිත ආයතනයක් විදියට කටයුතු කිරීමටත් ඒ වගේම අපේ ඉදිරි પરම්පරාවට එහෙම නැත්නම් අපේ ඉන්න සමාජයට අපිට යහපතක් කරන්නට අපිට හැකියාව ලැබෙනවා. ඒ ඔක්කොටම වැඩි ආයතනයක් විදියටත් අපිට හුඟක් අවස්ථාවන් තිබෙන අපේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න අපේ වෙළඳපොළ වැඩි කර ගැනීම සහ ආයතනයක් විදියට අපේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන ඉදිරි වීඩියෝ වලදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ සියලු දෙනාම එක්ක. ඉතින් ওই සියලු දෙනාටම කියන්න තියෙන්නේ අපි සමග රැඳී සිටින්න අපි ඉදිරියේදී මේ ගැන වැඩිදුරටත් කතා කරන්න පුළුවන්කමක් ලැබෙයි.